පිංගතුනි මම ඔබට කිව්වා මතකද දැන් පින් සිතිවිලි වලින් යහපත් සිතිවිලි වලින් මැරුණොත් තමයි සුගතියේ යන්නේ. අයහපත් සිතුවිලි වලින් මැරුණොත් එයාගේ උප්පත්තිය සුගතිගාමී නෑ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ওই ස්වාමීන් වහන්සේ කියන්නේ චුතිසිත ගැනද? දැන් අවසාන මොහොතේ හිතක් ගැන නෙමෙයි කියන්නේ. ඇත්තටම අපේ මරණය ඊළඟ ජීවිතේ යහපත්ද අයහපත්ද කියලා තීරණය වෙනවා මේ ජීවිතේ Taman ගත කරන විදිහත් එක්ක. ඒක මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඔන්න කෙනෙක් මනුස්ස ලෝකේ ගත කරනකොට දැන් මිනිස්සෙක් කියලා උපදින්න ඉතාමත් දුර්ලභවනේ. දුර්ලභ මනුස්ස උප්පත්තියක් තියෙන්නේ. ඒ දුර්ලභ මනුස්ස උප්පත්තිය කොච්චරද කියනවා නම් උපමාවකින් කිව්වොත් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ. කන කැස් බෑවා කිව්වේ එක ඇහැක් පේන කැස් බෑවෙක් ඉන්නවා. එක ඇහැක් පේන කැස් බෑවෙක් ඉන්නවා. ඒ කැස් බෑව අවුරුදු 100කට වතාවක් තමයි මොහොතෙන් උඩට මතුවෙන්නේ. එතකොට මේ කුඹුරක හීහාන මිනිස්සෙක් දිරලා ගිය නගුලක් මේ විය ගහක් ඔය ඇලකට දානවා. අර ඇලෙන් ඔය විය ගහ මේ ඔයට ගිහිල්ලා ගඟට ගිහිල්ලා සාගරයට යනවා. ඔය විය ගහේ සිදුරක් තියෙනවා. ඒතකොට සිදුරක් තියෙන ලීයක් කියලා හිතන්නකෝ. අද කාලේ මේ කොළු ගැටව දන්නේ විය ගහ. සිදුරක් තියෙන ලීයක් තියෙනවා. මේක මුහුදේ පාවිවි තියෙනකොට අවුරුදු 100කට වතාවක් අර උඩට එන කැස්බෑ වගේ එක ඇහැයි පේන්නේ. ඒ ඇහෙන් අර සිදුර ඇතුලෙන් අහස පේනවා. පේනවා නම් ඒක සුලභ කාරණාවක්ද දුර්ලභ කාරණාවක්ද? අතිශයින් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළා නෑ. ඒක සිද්ධ වෙන්න පුළුවන්. සතර අපායේ වැටුණොත් කෙනෙක් නිරයේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුර ලෝකවල වැටුණොත් කෙනෙක් මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. එතකොට ඔබ අප කවුරුත් දැන් මිනිස්සෙක් වෙලා ඉපදුන උප්පත්තිය අතිශයින් දුර්ලභයි. සමහර වෙලාවට ඔබ දැන් මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නව ඇත්තේ අවුරුදු කෝටි ගානකට පස්සේ. අවුරුදු කෝටි ගානකට පස්සේ සමහරවිට මේ මනුස්ස උප්පත්තියක් ලැබිලා තියෙනවා. මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මෙහෙම මනුස්ස උප්පත්තියක් ලබා ගන්න මිනිසු හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙහි ඇවිල්ලා මිනිස්සු ඉරිසියාවෙන් ඉන්නවා. වෛරයෙන් ඉන්නවා. පළගැනීමෙන් ඉන්නවා. නොහොඳ නෝක්කඩු වලින් ඉන්නවා. හිතේ දුක් සංතාපත් එක්ක ඉන්නවා. අවුරුදු කෝටි ගාණක් හතර අපායේ ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ අවුරුදු 50 තියෙන කාලගෝට්ටිය. ආය අවුරුදු කෝටි ගාණකට හතර අපායේ වැටෙන්න පව් කන්දරාවක් රැස් කර ගන්නවා. ආවේ කෝටි ගාණකට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ආය කෝටි ගානකට විඳවන්න පොදියක් හදා ගන්නවා. කොහොමද භයානකකම සංසාරේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න මෙයා දුෂ්චරිතයේ දෙනවා. කයෙන් වචනෙන් සිතෙන්. ප්‍රාණඝාතයේ සොරකම, වැරදි කාම සේවනයේ, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන, වල්පල් ලෝපදූප බලන්න. හිනා විහිළු තහළු නිന്ദා අපහාස කවටකම් ඔය ඔක්කොම වචනෙන් කරනවා. ඊට පස්සේ අනිත් අයගේ දේවල් වලට ලෝභයි, ඉරිසියයි. කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ, සමගියෙන් ඉන්නවට කැමති නැහැ.
තරහා යනවා. ඊළඟට ඔය අතරත් මිත්‍යා දෘෂ්ටිකයි. එක එක අදහස් මිනිසුන්ගේ හිතවල තියෙන්නේ. මේ විදිහට හිටියට පස්සේ මොකද වෙන්නේ? ඔන්න සිතෙන් කයෙන් වචනෙන් වැරදි කරපු කෙනා හොඳට ඉන්නවා දැන්. හොඳට කනවා, බොනවා, ගෙවල් තියෙනවා, හොඳට අඳින්න තියෙනවා. ඔක්කොම දැන් තියෙනවා මේ පව් වැඩ කරන කෙනාටත්. ඥාතියින් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා මරණ මංචකයට වැටෙනවා දැන්. ඒ කියන්නේ අවසන් මොහොත. ඔන්න ඔතනදින් වෙනවා ප්‍රශ්නයක්. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා සිතෙන් කයෙන් වචනෙන් පව් කරපු කෙනා මරණාසන්න වෙනකොට එයා මෙච්චර කාලයක් කරපු පව් ටිකෙන් එයාව වහ ගන්නවා. ඒක උදාහරණයක් විදිහට මෙහෙම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉර බැහැගෙන යනකොට උස කන්දක හෙවණැල්ලෙන් ඒ කන්දේ මේ පැත්තේ තියෙන ගම වැහෙනවනේ. අර හෙවණැල්ල මුළු ගමම වහ ගන්නවා. ඒ වගේ තමන් කරපු පාපෙන් තමන්ම වහ ගන්නවා. එතකොට තමන්ටම හිතට හැඟීමක් එනවා. මං හොඳ දේවල් කළේ නෑ. මං පව් කළා. මං නම් මැරිලා යන්නේ හොඳ තැනකට නෙවෙයි කියලා අවසන් මොහොතේ මෙයාගේ හිතට එනවා. අර පව් වලින් වැහුණම වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතෙනකොට එයාගේ හිත ගොඩාක් විපිලිසර වෙනවා. يعني හිතේ සතුට නැති වෙනවා. පින්වත් මහණෙනි, විපිලිසර සිතෙන් මැරෙන කෙනා කය බිඳලා මරණයන් මත්තේ දුගතියේ උපදිනවා. දැන් ඔය පිළිවෙල බලාගත්තොත් ඒ මැරිලා නරක තැනක උපදින්නේ හිත විපිලිසර නිසා. කරපු පාපේ නිසා නෙවෙයි ඒක උනේ ඊළඟ උප්පත්තිය හැදුවේ. හැබැයි හිත විපිලිසර කළේ තමන් කරපු පාපෙන්. මේ හිතේමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා කොච්චර හොඳට ඇඳලා කාලා බීලා හිටියත් ත්‍රිවිධ දුෂ්චරිතේ නම් යෙදෙන්නේ, පාපේ නම් යෙදෙන්නේ භයානකයි. දැන් උනත් මරණ මොහොතේ ගැන කවර කතාවද? දැන් උනත් පව් කරනවා මිනිස්සු. ආසාවට පව් කරනවා. කලාට හිත වද දෙනවා. මුළු දවසේම ෂොක් එකකින් ඉන්නේ. කරපු පාපේ මතක් වෙලා. ඔය හිත හදාගත්තේ නැත්තම් මැරෙන වෙලාවේ ධර්මතාවයක් විදිහට පාපයෙන් එයාව පසුතැවිල්ලට ලක් කරනවා. ඊට කොහොමනම් බේරෙන්නද? හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ කෙනෙක් සිතෙන් කයෙන් වචනෙන් පින් කරනවා. හැබැයි වෙන්වතුනි මේ පින් කරන යහපත් කරන ඒවා උපදීන් ඉන්නේ සුළු පිරිසකට. උපදීන්ම සමහර අය ඉන්නවා යාලා හරි යහපත්. ඒ පිරිසක් ඉන්නවා. හැමෝටම එහෙම වෙන්න බෑ. සමහර අය හොඳ නරක කර කර යද්දීන් තමයි එයාලට හොඳ නරක ගැන අහන්න ලැබෙන්නේ. ඕක පව් මේක පින් කියලා. අන්න ඒක ඇහුවට පස්සේ ආ සංවර වෙනවා. සමහර අයට හොඳ නරක අහපු බලයට සංවර වෙන්නත් බෑ. එයාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රද්ධාව එනවා. පින් කර කර මෙයා ශ්‍රද්ධාවෙන් යනකොට මෙයාගේ ශ්‍රද්ධාවේ පිනේ බලයට එයාගේ තියෙන නරක ගති ටික ටික අඩු වෙලා යනවා. තව සමහර අය ඉන්නවා ධර්මයේ නුවණින් විමසනවා. මේ සසරේ භයානක බව විමසනකොට සසරට බය වෙලා මෙයා පව්කම් අත්හරිනවා. කොහොම හරි පව්කම් අත්හැරපු කෙනෙක් ඉන්නවා දැන්. එයා හොඳට පින් කරනවා. පින්වත් මහණෙනි, එයාත් මැරෙන මොහොතට ලක් වෙනවා. සමහරවිට මේ පින් දාන් කරගෙන ඉන්න කෙනා ගොඩාක් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. හරියම කෑමක් බීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්.
ගෙයක් දොරක් හරියට නැති කෙනෙක් වෙන්න පුළුවන්. නම් තිබුණත් ගෙවල් වල ප්‍රශ්න කෝටියක් එක්ක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙයා යහපත් දේවල් කරනවා. තමන්ගෙන් අන් අයට අයහපත දෙන්නේ. ඊට පස්සේ ඔන්න මෙයා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා මරණ මොහොතේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදාලා අන්න අර පින මෙතෙක් කරපු පින විසින් එයාව වහගන්නවා අවසන් මොහොතේ. දැන් අපි හැමදේම චුතිසිත කියන එකට දාන්න බැරි මිනිස්සු කතා කරන චුතිසිත ගැන කතා කරන ගොඩාක් අය කියනවා මොනවා කළත් වැඩක් නැහැ අවසාන වෙලාවෙ හිතෙන එක එපාය කියලා. නෑ අවසන් වෙලාවෙ හිතෙන එක හදන්නේ අපි මේ හොඳින් ඉන්නකොට කරන ඒවත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා අවසන් මොහොතේ යාගේ යහපතෙන් එයා කරපු පිනෙන් එයාව වහ ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා අර විදිහටම ඉර බැසගෙන යනකොට කන්දේ හෙවණැල්ලෙන් ගම වහ ගන්නවා වගේ. වැතිරෙනවා හෙවණැල්ල ගමේ. එයා කරපු යහපත එයාගේ හිතේ වැතිරෙනවා අවසන් මොහොතේ. වැතිරෙනකොට මම හොඳ දේවල් කළා මම පින් කළා කියලා හිතට සැනසෙල්ලක් එනවා. පින්වත් මහණෙනි එයාගේ හිත සතුටු වෙනවා. විපිලිසර බව නැති වෙනවා. විපිලිසර බව නැති හිතකින් මැරුණ කෙනා කය බිඳලා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඔච්චරයි තියෙන්නේ. මැරුණාට පස්සේ සුගති දුගති වල යන හැටි. අවසන් මොහොතේ හිතට වද දෙන ප්‍රශ්න හදාගෙන තියාගන්න එපා. ඒකට පුරුදු වෙන්න ඕන. අවසන් මොහොතේ කියන්නේ හැමදේම අත්හරින්න වෙන වෙලාවක්. මේ ලෝකෙම අත්හරින්න වෙන වෙලාවක්. ආදරය කරන අය වටේ ඉන්න අය ඔක්කොම අත්හැරලා දන්නේවත් නැති ලෝකෙක උප්පත්තියකට යන වෙලාවක්. මුළු ශරීරෙම හිර වෙලා මුළු ශරීරෙම හිර වෙලා පණ නැති වෙන වෙලාවක්. ඒ වෙලාවට හිතට එන දුක නැති කරගෙන හිත සතුටු කරව ගන්න දැන් ඔබ පුහුණු වෙන්න ඕන. කොහොමද පුහුණු වෙන්නේ? දැන් ඔබට ප්‍රශ්නයක් එද්දී කරදරකම් කටළු එද්දී පිනක් සිහි කරලා සතුටු වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න දැන් අපි කියමු හෙට කටිනේ. කටින චීවර පූජාවක් පූජා කිරීමේ ආනිසංසය තමයි කටින චීවර පූජාවක් පහන් සිතින් පූජා කිරීම මුල් කරගෙන කවදාවත් දුගතිය උපදින්නේ නැහැ. ඒ පිනේ බලයට ඒ පින මුල් කරගෙන දුගතිය උපදින්නේ නැහැ. සුගතියටමයි ආව අරන් යන්නේ. කටින චීවර පූජාවක් කරපු කෙනෙකුට වස්වසල අවසන් වෙච්ච පිනක් රැස් වෙනවා සිඳින්න බැරි පිනක්. සිඳින්න බැරි කියන්නේ එයාගේ පුණ්‍ය විපාකය කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. උදාහරණයක් ගත්තොත් අපි ගමු ඕන මහා ධන සිතානන් කියලා සිතාන කෙනෙක් හිටියා. මෙයා අවසානයේ හිඟමනට වැටුණා. පාරේ හිඟා කනවා. හේතුව මෙයා සල්ලාල වුණා. ස්ත්‍රී දූර්ත සුරා දූර්ත අක්ක දූර්ත මේ සල්ලාලියෙක් විදිහට ඉඳලා මෙයාගේ ධනෙ ඔක්කොම නැති වෙලා ගෑනු කෙනත් එක්ක හිඟමනට බැස්සා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දැකලා දේශනා කරනවා ආනන්ද ඔය මහ ධන සිතා තරුණ කාලේ ඔය සල්ලාලකම් වලට යන්නේ නැතුන් ධනෙ ඉපෙව්වා නම් මේ රජගහ නුවර ප්‍රධාන සිටු වෙනවා. ඒ කාලේ ඔක්කොම අතෑරලා මහාන වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා. ආනන්ද මෙයා වැඩි හිටියේ ධනෙ ඉපෙව්වා නම් මේ රජගහ නුවර දෙවෙනි සිටානම් වෙනවා. මහාන වුණා නම් අනාගාමී වෙනවා. බිරිඳ සකදාගාමී වෙනවා. ඒ වගේ ඊට පස්සේ කාලෙක හරි ධනෙ ඉපෙව්වා නම් මේ රටේ සාමාන්‍ය සිටුවරයෙක් වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. අද මොකවත් බෑ ආනන්ද මේ දෙන්නට කිව්වා. රහත් වෙන්නත් පින තිබිලා ඔවුන්ගේම දෝෂයක් නිසා
රහත් වෙන පින නැසුණද නැද්ද? කටින පින්කමක් කළ වස්වැසු භික්ෂූන්ට වස්සාවස් සිවුරු පූජා කළ කෙනෙකුට ඒ වාගේ මාර්ගඵල අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැති වෙන්නේ නැහැ. දැන් අජාසත් පියාමරපු පාපේ සෝවාන් වෙන අවස්ථාව නැසුණානේ. ඒ වගේ කටිනයක් පූජා කරපු කෙනෙකුට ඒ පින මුල් කරගෙන අර ධර්ම අවබෝධයට බාධා වෙන දෙයක් එයාගේ අතින් වෙන්නේ නැහැ. දෙව්ලෝ උපදින සක්විති රජ වෙලා උපදින රජ වෙලා උපදින සැප සම්පත් බහුලව ඉපදෙන එක ගැන කවර කතාවද? ඒවනම් වෙන පිනකින් හරි උපද්දවන්න පුළුවන්. ධර්මයේ අවබෝධ කරන්න තියෙන අවස්ථාව නසන එක වළක්වනවා මේ කඨින පූජාවේ අනුභවයෙන්. සංසාරේ එවැනි වූ පින්කම් කරලා තිබ්බ අය අපේ බුද්ධ ශාසනයේ ගිහි වස්ත්‍රයෙන් රහත් වෙලා තියෙනවා. වස්ත්‍රේවත් බාධාවක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් එපා කියද්දිත් මේ බුද්ධ ශාසනයේ පැවිද්ද උදෙසාම වෙරවීරිය කරගෙන ප්‍රජාපති උත්තමාවිය ඇතුළු 500ක් රාජකුමාරියෝ පැවිදි වුණා. ඒ අයට පැවිද්ද ලැබුණා. මඟපලත් ලැබුණා. ඒ ප්‍රජාපති උත්තමාවිය ඇතුළු 500ම සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේලාට වස්වසවලා සිවුරු පූජා කරලා තියෙනවා. ඔවුන්ගේ පැවිද්ද ඔවුන්ගේ ධර්ම අවබෝධය කොහොම හරි වෙනවා. ඒ තමයි වස්සාවාසික චීවර පූජා කිරීමේ තියෙන ආනිසංසය. පහන් සිතින් කරන්න ඕන, කිලිටි කරගන්න නැතුව හිත. හිත කිලිටි වෙන්න කෝටියක් දේවල් සිද්ධ වෙනවා. ඇඟේ හැප්පුණත් ඇති හිත අවුල් යන්න. එච්චර බොළඳ, එච්චර මේ තොඳොල්, එච්චර චූටි හිත තියෙන්නේ. මොළ කැටි හිත තියෙන්නේ මේ මනුස්ස වර්ගයාට අද කාලේ. 1000ක් පින්කම් අතර එක දෙයක් වැරදුනොත් ඒක මතක හිටිනවා. අර පින්කම් අමතක වෙනවා. බලන්න මනුස්ස වර්ගයාට විච්ච හානිය. එහෙම නෙවෙයි. සංසාරේ කෝටියක් ප්‍රශ්න අතර කරගන්න පින දැකලා සතුටු වුණොත් කොයි තරම්කද්ද. මේ බලන්න ලස්සන ධර්මශාලාවක් හදලා. මේ ධර්මශාලාව හදපු පිනම සිහි කර කර හිටියොත් ඇති මේ අවසාන මොහොතේ හිත ප්‍රසන්න වීම පිණිස. මේ ධර්මශාලාවේ දැකලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. මටම කිහිපීටක් කිව්වා හරි පිළිවෙලට තියෙන ධර්මශාලාවක් නේද කියලා. හරියට දැනුණා හිතට මේ ධර්මශාලාව එච්චර පිරිසිදුව පිළිවෙලට හදලා තියෙනවා. උතුම් දෙයක් කියන තැන, උතුම් දේ දෙන තැන උතුම් විදිහටම පිරිසිදුවම තියෙන්න ඕන. ඒ නිසායි සක්දෙවිඳු දහම් කතාව කරන සුධර්මා දිව්‍ය සභාව පොළොව මණිකක් තියෙන නිල් පාට මණිකක්. නිල් පාට මණිකේ මාණික්‍යමය ආසනයේ මත වැඩ හිඳලා තමයි සක්දෙවිඳු බණ කියන්නේ. උතුම් දේ උතුම් විදිහට කරනවා. උතුම් ධර්මයක් දේශනා කරන සත්‍ය ලෝකෙට කියන මිනිසුන්ගේ දුක් දුරු කරවන කෙලෙස් දුරු කරවන යම් දම් සභා මණ්ඩපයක් කෙනෙක් කෙරෙව්වාද ඒට අත්උදව් දුන්නාද සාදු කියලා අනුමෝදන් වුණාද ඒ සියලු දෙනාට සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. මේ තමයි සංසාරේ, මේ තමයි ජීවිතේ කරගත්ත යහපත්ම දෙයක් මැනිකක්. දුක්ඛං කටළු කරදර ඒව කාටත් එනවා නැත්තේ කාටද? මෙන්න මේ කාරණාව දිහා ඔබ හිතලා බලන්න. මේ තමයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේට පෙර ජීවිත දකින්න නුවණින් සහ කෙනෙක් ඉපදෙන මැරෙන චුතිය උපත දකින්න නුවණින් පේනවා මෙන්න මේ කෙනා මැරුණා
මෙන්න ඉපදුනා. මෙයාට මේ විපාක දුන්නේ මීට කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මයක්. බුදුරජාණන් වහන්සේට පේනවා. ඒතකොට එයා දැන් මේ ඉපදිලා ඉන්නේ මේ ඊළඟ ජීවිතේ කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මයක් මුල් වෙලා. බුදුරජාණන් වහන්සේ දකිනවා මෙන්න මැරුණා, මෙන්න ඉපදුණා, මෙන්න මෙයා දැන් විපාකයක් විඳිනවා කල්ප කෝටි ගානකට කලින් කරපු කර්මයක්. බුදුරජාණන් වහන්සේට පේනවා. කල්ප අසංකේය ගානකට කලින් කරපු කර්මයක් වුණත් අද විපාක දෙන්න පුළුවන්. කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර බුදුරජාන් වහන්සේ වඩිනකොට ඒ මාවතේ මඩ මත වැතිරිලා මගේ මහ බෝධිසත්වයෝ යම් පිනක් රැස් කළාද අදටත් බුදුරජාණන් වහන්සේගෙට බුද්ධ පූජාව කියන පාරටත් පාවඩෙලනවා. 13 වහන්සේ නමක් වඩම්මන මාවතට සුදු වැලී හිනවා. බුදුරජාණන් වහන්සේ මේ මිහි මණ්ඩලේ පා තබනකොට උස්තෙන් පහත් වෙනවා, පහත්ෙන් උස් වෙනවා. සිරිපත් වලට පා මේ මිහි මණ්ඩල හැදෙනවා. එදා මඩ වගුරේ වැතුරුණා සුමේද තාපසතුමා. ආයේ සිරිපා වලින් ඒ පිනෙන් කවදාවත් පතුලේ මඩ තවරන්නේ නැහැ. දුහුවිලි නොරඳින සමක් නේද තියෙන්නේ. මඩ ඩිංගක්වත් ගාවන්නේ අර පිනෙන් ආයේ සිරිපතුලේ. මඩේ වැතුරුන පිනට. කඳුළු සලසලා නම් පින කළේ ඒ පිනේ විපාකෙන් ආයස් වලින් කඳුළු වටන්නේ නැහැ. කරදර ගොඩක් මැද නම් පින කරන්නේ ඒ පිනේ විපාකෙන් කරදර වලට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පින්කම් කරනකොට ගොඩාක් කරදර සිද්ධ වෙනවා. ඒවා මැද නම් කළේ ඒ පිනේ විපාකෙන් අනිවාර්යෙන් කරදර මඩිනවා. එක මහත්තයෙක් කටිනයක් කරනකොට රුවන්වැලි සෑයට ගිහිල්ලා බාර වෙලා තිබුණා. මගේ ජීවිතේ රැකලා දෙන්න කටිනේ කරන කල් විතරක්. එතනින් පස්සේ නැති වුණාට කමන්නේ. ඒතර ජීවිතේ ඉල්ලුවේ පින කරන්න. තුට එයාගේ ජීවිතේ දෙවෙනි තැනට දැම්මා. පින කරන එක ඉස්සරහට දැම්මා. ජීවිතේ අතහැරලා එයා පින කළාද ඒ පිනේ විපාක ඒ මොකද්ද? එයාට රහත් වෙනකල් යව මරන්න බෑ. මඟපල් ලබනකල් මරන්න බෑ. ඒ කියන්නේ මේ විපාකේ දෙනකල් එයාගේ ජීවිතේ කොහොමද රකින්නව? පින කියන්නේ මහා අద్భుත දෙයක්. අద్భుත දෙයක් පින කියන්නේ. පින්නම් කරන්න ඕන. ඉතින් මං කියන්න ගියේ එතකොට ඉදා අසංකේය 4 කලින් කල්පලක්ෂ 4කුත් අසංකේය 4කුත් කල්ප ලක්ෂයකට කලින් මඩේ වැතිරුණ පිනත් බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට මේ කල්පේ විපාක දුන්නානේ. එහෙනම් අපේ සංසාරේ කල්ප කී කෝටියක කර්ම විපාක දෙන්න මේ ජීවිතේ අවස්ථා එනවා ඇතිද? මේ ජීවිතේ අපි ගත කරන අවුරුදු ගණන් කරන්න පුළුවන්. මාස ගණන් කරන්න පුළුවන්. පැය ගණන් කරන්න පුළුවන්. විනාඩි ගණන් කරන්න පුළුවන්. තප්පර ගණන් කරන්න පුළුවන්. ඒකත් බෙදලා ගණන් කරන්න පුළුවන්. සසරේ ගමන් කරපු කල්ප ගණන් කරන්න බෑ. එක කල්පයකට ආත්ම භාව කීයක් තියෙනවද කියලා ගණන් කරන්න බෑ. එක කල්පයක කරපු කර්මයක් එක තප්පරයක විපාක දුන්නත් මේ අවුරුදු 60 මදි කර්ම විපාක ගෙවන්න. බුදුබණ ඇහෙන මේ වාගේ කාලෙකත් පින් කරගන්න පුළුවන් මේ වාගේ කාලෙකත් රම්මැලිසෑය ජයසිරි මහ බෝසමිඳුන් මහා ස්තූප විහෙර විහාර ඉදි වෙන කාලෙකත් මිනිසු මෙච්චර පව් කරනවා නම් බුදුබණ නැති කාලයක මිනිස්සු අතින් කොයිතරම් පව් සිද්ධ වෙනව ඇතිද? ඒවා එක තප්පරයකට එකක් විපාක දුන්නොත්
ඒවා අනුව බලනකොට අපිට මෙච්චර කරදර ඇයි කියලා හිතන එක අපේ මුලාවම තමයි. මේ කරදර ඉවරයක් නැද්ද කියලා අපි හිතන එක අපේ මුලාවම තමයි. ඇයි කරදර නැතුව දුක් නැතුව ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න සසරේ මොකද්ද අපි පුරුදු කරපු සුදුසුකම? අපි කර්ම රැස් කළා විඳෙව්වා. රැස් කළා විඳෙව්වා. දැනුත් විඳවනවා. අපිම කරපු ඒවා. සමහර අය ඇවිල්ලා අහනවා ඇයි හාඳුරනේ මට මේ වගේ අම්මා කෙනෙක් හම්බුනේ? ඒ කියන්නේ අම්මගෙන් එයා විඳවනවා. දැන් දරුවා ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ තාත්තා අපේ තාත්තා මෙහෙමයි. ඇයි මට මෙහෙම තාත්තා කෙනෙක් ලැබුණේ? තාත්තා නිසා විඳවනවා. සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ අපේ බඩේ මුම් පිළිසිඳ ගත්තේ? දරුවෝ නිසා විඳවනවා. සමහර ස්වාමිවරු ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ මම මෙච්චර හොඳට ඉඳලා මෙහෙම ගෑණියෙක් මට හම්බ වුණේ? ඇයි මෙහෙම ස්වාමියෙක් මට ලැබුණේ කියලා. ඒකට උත්තරයක් තියෙනවා. ඔබේ කර්මයමයි ඔබගේ අම්මා තේරුවේ. මහා බෝධිසත්වයන්ගේ කර්මයෙන් තමයි මහාමායා දේවිය තේරුවේ. සුද්ධෝදන රජුරෝ තේරුවේ. එහෙනම් අපිව ජාතක වෙච්ච අපිව වදපු අපේ අම්මාව අපි තීරණය කළේ අපේ කර්මයෙන්මයි. තමන් කරපු දේමයි තමන් හම්බ වුනේ. තමන්ගේ පියාව තේරුවේ තමන් කරපු කර්මයෙන්මයි. තමන් උපම් ගම තේරුවේ. තමන් උපන් රට තේරුවේ තමන්ගේම කර්මය විසින්. ඔබගේ දරුවාව මේ දරුවා තමයි ඔබට දෙන්නේ කියලා ඔබගේ දරුවා තේරුවේ ඔබගේම කර්මය විසින්. ඇයි අර මහා බෝධිසත්වයන් වහන්සේ වගේ මහා පින්වන්තේ කුසේ දරාගෙන ඉන්න ඒ මහා මායාව කොයි තරම්නම් සංසාරේ පිම්පිරුවද බෝසත් පුතෙක් මගේ කුසට ඕන කියලා. බෝසත් දරුවෙකුට කිරිපවන්න ඕන කියලා ප්‍රජාපති කොයි තරම් සංසාරේ පෙරුම් පිරුවද. එහෙනම් ඒ දරුවා ඔබගේ දරුවා හොඳ දරුවෙක් වෙන්න පුළුවන්. කාරුණික දරුවෙක් වෙන්න පුළුවන්. දුක තේරෙන ආදරේ දෙන දරුවෙක් වෙන්න පුළුවන්. නොසන්ඩාල දරුවෙක් වෙන්නත් පුළුවන්. සුරාවෙන් සූදුවෙන් සල්ලාල කමෙන් මූණේ දැලිගාන එකෙක් වෙන්න පුළුවන්. ඔබම කරපු කර්මය විසින් ඔබට ඒ දරුවාව තේරුවේ. ඔබගේ සුදුසුකමටයි ලැබුණේ. ඇයි තමාම කරපු දේ දිහා බලලා අඬන්නේ? වැළපෙන්නේ. වැළපෙන්න තිබ්බේ අඬන්න තිබ්බේ පපුවේ අත් ගහ ගන්න තිබ්බේ එදා ඒ කර්මයේ කරන දවසේ. දැන් අඬන්නේ විපාකේ විඳින දවසේ. නවත්තන්න පුළුවන්නේ කර්මයේ කරනකොටද විපාකේ විඳිනකොටද? නවත්තන්න පුළුවන්නේ කොහොමද? කර්මයේ කරද්දී. නමුත් නවත්ත ගන්න හදන්නේ කොතනද? විපාකේ විඳිද්දී. එහි වැළක්විය නොහැකි. බලන්න සංසාරේ ඔබගේ ස්වාමියා ඔබගේ බිරිඳ ඔබට ගෙනල්ලා දෙන්නේ ඔබගේම කර්මය. එහෙනම් කවුරු කාට චෝදනා කරන්නද? කවුරු කාගේ වැරදි කියන්නද? ඉවසනව හැර ඊළඟට සංවර වෙලා ඉන්නවා හැර දමනය වෙලා ඉන්නවා හැර මේ සත්‍ය පිළිගන්නවා හැර ප්‍රශ්න විසඳන්න වෙන ක්‍රමයක් නැහැ. යදි සච්චා ධමාචාගා කන්ත්‍යම් බියෝන විජ්ජති. ඒ නිසා පින්තුනි ආය දවසක පපුවේ අත් ගහ අඬන වැළපෙන ශෝක කරන කඳුලෙන් ඉන්න පවුනම් කරන්න එපා. පව් කියන જાති කරන්න එපා. පින්වතුනි ඒ නිසා මේ පුණ්‍ය උල්පත දැන් ඔබට පුළුවන් මේ ඇවිල්ලා ධර්මය අහන්න
මේ කුටි සෙනසුන් හදන්න, මම්මාවත් හදන්න, ඊළඟට වන ගොමු හදන්න, මල් පැල හදන්න, මේ සුද්ධ පවිත්‍ර කරන්න, මල් පහන් පුදන්න, මේ ශාලාවේ සිල් සමාදන් වෙන්න, ගෙදරදී සිල් සමාදන් වෙන්න, ධර්මය අහන්න, ඒ ඔක්කොම ඔබට කරන්න පුළුවන් පින්. පින විපාක දෙන්න ගියාම ආශ්චර්යයි. පිනෙන් පුළුවන් මිනිස්සේ එහෙම අනිත් පැත්තට කරකවන්න. උදාහරණයක් කියන්න. ওই දරුවෝ දන්නවා නේද? මේ පින්වතුන් දන්නවද ළඟදී දුවෙක් සින්දුවක් කියලා පොඩි කාලයක් ඇතුළත ලෝකෙම ප්‍රසිද්ධ වුණා. ඔබ හිතන්නේ මොකද්ද? ඇත්තටම එතන වටිනාකම තියෙන්නේ සින්දුවෙත් නෙවෙයි. ඒ තමයි යාගේ පින. ඒ පින විපාක දෙන්න ගත්තට පස්සේ මාසයක් දෙකක් ඇතුළත ලෝකෙම ප්‍රසිද්ධ කරනවා. පිනෙන් කරන්නේ. දැන් එයා try කරලාද ඒක? නෑ පින. පින ඔය වගේ. ඔන්න තව එක ව්‍යාපාරිකයෙක් මට හිතෙන විදිහට අනුරාධපුර පැත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා තමන්ගේ අදහස් දක්වලා තියෙනවා. අනිත් අයට කියලා තියෙනවා එයා දියුණු වෙච්ච හැටි. එයා මීට අවුරුදු කිහිපයකට කලින් එදා වේල නැතුව මොකද්ද දෙයනේ කරන්නේ කියලා කල්පනා කර කර ඉඳලා. ඊට පස්සේ හේනක්වත් කටමු කියලා මෙයයි මෙයාගේ නෝනයි ඉතින් හේන් ගොවිතැන් මේවත් හරියන්නේ නැහැ. ඉතින් මෙයාගේ හේනට ගොවිතැනට අලි කඩා පැන්න දවසක්. ඉතින් මෙයාලා හේනට යනකොට අලි වැටවල් කඩලා හැමතැනම අලි බෙටි තියෙනවා. ඉතින් ආයෙ වැට හදලා ආවා. දවස් කිහිපයක් යනකොට අර අලි බෙට්ටකින් පූල් පැලයක් හැදෙලා. මෙයා මේකට පස් එකතු කළා. පුහුල් වැල හොඳට හැදුණා. මුළු පුහුල් වැලේම ගෙඩි. ලොරියක් පිරෙන්න ගෙඩි. මෙයා බීජ තියාගෙන අනිත් ටික වික්කා. මෙයාට හිතුණා මෙයා හොඳට දැන් පුහුල් හැදෙනවා කියලා. ඊට පස්සේ පුහුල්ම වගා කරන්න ගත්තා. තව ව්‍යාපාර එකතු කරගත්තා. දැන් කෝටිපති ව්‍යාපාරිකයෙක්. පින තිබ්බොත් අහක යන අලියෙක් හරි ඇවිල්ලා පින මතු කරලා දීලා යනවා. පින නැති වුණාට පස්සේ යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේතේ විනස්සති. බලන්න මතකයි නේද අර ඉන්දියාවේ ඉඳලා ඩුබායි ගිහිල්ලා දියුණු වෙච්ච බී.ආර්. සෙට්ටි. ලෝකේ 42 වෙනි ධනවතා ලෝකේම. ඊට පස්සේ එයාටම කියලා වෙනම ජෙට් එකක් තිබ්බා, වාහන ගොඩාක් තිබුණා, මාලිගාවක් තිබුණා, ව්‍යාපාර ස්ථාන ගොඩාක් තිබුණා. ඩුබායි වල අතිශයින් ප්‍රසිද්ධ NMC කියලා වෙනම සෞඛ්‍ය ආයතනයක් තියෙනවා. ලෝකේ 42 වෙනි ධනවතා. ඊට පස්සේ 2019 ඔහුට විරුද්ධව චෝදනාවක් ආව යාගව මේ නීති විරෝධී ව්‍යාපාර තියෙනවා කියලා. ඒක ඇවිස්සලා හාහෝ ගාලා ගියා. ඊට පස්සේ මෙයාට චෝදනා එන්න ගත්තා. මෙයාගේ ව්‍යාපාර වලට කොටස් එකතු කරන අය මෙයාට මුදල් දෙන්නේ නැතුව ගියා. ණයකාරයෝ මුදල් ගන්න ගත්තා. 2019 ප්‍රශ්නේ උනේ 2021 මේ අවුරුද්දේ මුල වෙනකොට අවුරුදු දෙකක් ඇතුළත ණයකාරයෝ මුදල් එවලා ගේ ඉඳ ගන්න පුටුව පවා විකුණා ණය ගෙවලා ආයතන ටිකවත් විකුණලා ණය ගෙවලා අවසානයේ ඉතුරු උනේ අතට ඉන්දියන් රුපියල් 73යි. ණය ගෙවලා අවසානයේට රුපියල් 73යි ඉතුරු උනේ. ලෝකේ 42 වෙනි ධනවතා රුපියල් 73ක් අතේ තියාගෙන පාරට බැස්සා. යම් දවසක පින ගෙවෙනවද සියල්ල නැති වෙලා යනවා. ඒ නිසා පිනට ගරහන්න එපා. යහපත් දේවල් හොඳ දේවල් පුළුවන් තරම් කරන්න.
බුදුරජාණන් වහන්සේ මේ පින ගැන දේශනා කරපු විස්තර ආයදා මට මතකයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළා මේ දඹදිනියට වැඩපු මොහොතක මේ පිනට අයිතිවාසිකම් කියලා පින නසා ගන්න එපා. ඒ කියන්නේ ඕන ගහක් ඉඳනවා. ඕන පිනක් කරානේ. දැන් ඒ පින තමා සන්තක කරගන්න. ගසක් ඉඳපු පින මම රැස් කළා. එහෙම නැතුව අයිතිවාසිකම් කිව්වොත් අන්න අර ගහ මම ඉඳෙව්වේ කියලා දැන් අලුතෙන් මේ ධර්මශාලා හදලා පාර හදනකොට අර එයා ඉඳපු මේ ගහට අපි කියමු බැකෝකින් පස් දානකට දැම්මා කියලා ගහ වැහුණා. බොලි මං ඉඳපු ගහ මේ වැහුවා. හිතලම යෝග කළේ. දැන් මෙයා ප්‍රපංච කරනග ගන්නවා. හදන්නේ එක ගහක් ඔය ආරාමයක් අපි ඊළඟට. අන්න පිනට අයිතිවාසිකම් කිව්වට පස්සේ ගැටෙනවා පස්සේ කාලේ. ඒකම රකින්නවා. නැත්තම් මමයි කියලා මැරුණාට පස්සේ උපදිනවා එතනම බහිරවය වෙලා. ගොඩාක් විහෙර විහාරස්ථාන පාළු වෙලා. කවුරුත් යන්න බැරුව තියෙන එක හේතුවක් තමයි ওই විහාර හදපු අය අයිතිවාසිකම් කියලා ඕවගෙම ඉන්නවා දැන් මැරිලා. ඒ නිසා ඒවා දියුණු කරන්න බෑ. හදපු දායකයෝම අවසානයේ මැරිලා ඇවිල්ලා ඒ භූමිය පාළු කරලා දානවා. ඇයි පිනට අයිතිවාසිකම් කියලා. කුටියක් හැදුවොත් ඒ පින කුටියේ තියන්න එපා. හදවතට ගන්න. කුටියක් හදපු පින මම රැස් කළා කියලා. මම හදපු කුටියයි කියලා. එතන ඇස් දෙක එල්බගෙන තියාගන්න එපා. එතකොට ඒක වෙනස් කළොත් හිත වෙනස් වෙනවා. පිනට අයිතිවාසිකම් කියන්න එපා. පින හදවතට ගන්න. ඉතින් මම කියන්නේ ගියේ බුදුරජාණන් වහන්සේට කොසල් රජුරුවන්ගේ ඇමතිතුමේ භික්ෂු සංඝයාට දානයක් පූජා කර ඉද්දී එක කොසල් රජුරු ඉක්මනට පණිවිඩයක් කිව්වා ඔය අමාත්‍යයට එන්න කියන්න කියලා. දැන් රජුරු දන්නේ අමාත්‍ය දාන දෙනවා කියලා. ඊට පස්සේ අර පණිවිඩය අරගෙන ආපු කෙනා දාන බෙදා ඉන්න ඇමතිතුමාට කිව්වා ඇමතිතුමනි කොසල් රජුරු ඉක්මනට කතා කළා. මෙයා කිව්වා එහෙනම් ගිහිල්ලා කියාපන් රජුරවන්ට මම නිධානයක් තැම්පත් කර ඉන්නවා මේ වැඩේ ඉවර වෙච්ච ගමන්ම එන්නම් කියලා. දැන් මෙයා මොකක්ද දැන් කර හිටියේ? දානෙ බෙදා හිටියේ. ඕක ඇහුණා මුළු දාන ශාලාවටම. දානේ අවසන් වෙලා භුක්තානුමෝදනා ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඔය වචනේම ධර්ම දේශනාවට ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා නිදි නිදේති පුරිසු ගම්භීරේ ඕද කාන්තිකේ නිදාන තැම්පත් කරන අය පොළොව ඇතුළටම හාරලා ඒ කාලේ බැංකු නැහනේ. තමන්ගේ වස්තුව පොළොව ඇතුළටම වලවල් හාරලා වතුර එනකල් ඒකි තැම්පත් කරනවා. අද කාලේ නම් ගත්තොත් බැංකු වලට දානවා සල්ලි. ඔන්න නිදානයක් තැම්පත් කළා. අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිස්සති. ඒ තමයි මේ ධනෙ තැම්පත් කළා මට කවදා හරි මේකෙන් වැඩක් ගන්න ඕන වෙනවා කියලා මොනවා හරි අර්ථයක් සම්පාදනය කරගන්න තමයි නිදාන තැම්පත් කරන්නේ. රාජතෝවා දුරුත්තස්ස හරි රජතුමාගෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ආවොත් ධනෙ වියදම් කරලා බේරෙන්න පුළුවන්. ওই නිදාන වලින් ධනෙ අරගෙන බැංකුවෙන් සල්ලි අරගෙන. චෝරතෝ පිලිතස්සවා හොරුන්ගෙන් නිදහස් වෙන්නත් පුළුවන් ධනෙ තිබුණොත් හොරුන්ගේ ප්‍රශ්න වලින්. ඉනස්සවා පමොක්කාය ණය තියෙනවා ගිවා ගන්න පුළුවන්. දුබ්බික්කේ ආපදාසුවා දුර්භික්ෂ කාලවල ආපදාවල තමන් තැම්පත් කරන ධනය බැංකු පොත්වල දාන සල්ලි වලින් උපකාරයක් තියෙනවා. ඒත දත්තාය ලෝකස්මින් නිදී නාම නිදී ඇති.
ඔන්න ඔය වගේ කරුණු කාරණා මුල් කරගෙන ධනිය තැන්පත් කිරීම තමයි මේ නිදන් තැන්පත් කරනවා කියලා කියන්නේ. තාව සුනිහිතෝ සන්තෝ ගම්බීරයෝද කන්තිකේ. ඒ නිසා තමයි හොඳට ධනිය නිදන් වල තැන්පත් කරන්නේ. නසබ්බෝ සබ්බදා ඒව තස්සතං උපකප්පති. ඒ වුණාට බැංකු පොත්වල සල්ලි දැම්මට නිදානවල තැන්පත් කළාට සේප්පුවල ධනෙ ගිහිල්ලා තිබ්බට එයා හිතන දේවල් ওই ධනෙන් කරන්න බෑ. ඒ විදිහටම කරන්න බෑ. තම බැංකුවට සල්ලි දාලා ඒ සල්ලි දැම්මේ යන් අර්ථයකින් නම් ඒක ඒ විදිහටම කරගන්න බෑ කියනවා. හේතුව නිදීවා ඨානාචවති. නිදානේ තිබ්බ තැනින් වෙනස් වෙනවා ඒ කාලේ. අතුරුදහන් වෙනවා. අද කාලේ නම් බැංකුව වහනවා. ඨානාචවති. ස්ථානේ නැති වෙනවා. එහෙම වෙන්නේ නැද්ද ලංකාවේ? සංඥා චාස්ස විමූහ්‍යති. අමතක වෙනවා සමහර වෙලාවට. දැන් කොළඹ පැත්තේ පැල්පතක ඉන්න ආච්චි කෙනෙක් ලොකු ඉඩමක්, ඒ කියන්නේ අක්කර ගානක ඉඩමක් තියෙනවා. හැබැයි ඉඩමේ පැල්පතක ආච්චි ඉන්නේ. ඔය ඉඩම මිලදී ගන්න මහත්තයෙක් ගිහිල්ලා ඒ ඉඩම ගන්න රුපියල් කෝටි 3කට ඒ ඉඩම මිලදී ගන්න කතා කළා. ඊට පස්සේ දැන් ඔක්කොම කරලා ඊට පස්සේ ආච්චි අර පැල්පතේ මුඩුකු ගෙදරක ඉන්න යාච්චි කිව්වා එන මහත්තයා මේ සල්ලි ටික මේ බැංකුව පොතට දාලා ගෙනත් දෙන්න. මෙන්න ඔප්පුවත් ලියලා මට ගෙනත් දෙන්න මං අස්සම් කරන්න. ඊට පස්සේ දැන් මේ මහත්තයාට පුදුමයි මුඩුක්කුවක ඉන්න කෙනෙකුට මොකටද බැංකු පොතක්? මේ ආච්චි මේ බැංකු පොතේ පරණ එකක්. ඊට පස්සේ බැංකු පොත ඒ දීලා බලනකොට මෙයා සල්ලි දාන්න ලක්ෂ 70ක් බැංකු පොතේ තියෙනවා. අවුරුදු ගාණක් ඒ පොතෙන් සල්ලි අරන් නැහැ, දාලම විතරයි. අරන් නැහැ. ලක්ෂ 70ක් ඉන්නේ මුඩුක්කුවක. හීල්බත් කන්නේ. ඊට පස්සේ මෙයා දැන් රුපියල් ඉඩම ගන්න බෑ කෝටි 3 දාලා පොතට දාලා ගෙනත් දුන්නා. හා පුතා ඔය පොත තියන්න මෙන්න කියලා අස්සම් කළා. එයා ඒ කොටස තියාගෙන අර ඉඩම වික්කා. ඒකත් අරකට ඒක 3 එච්චරයි. දැක්කද? සංඥා චාස විමුහයති. සල්ලි දැම්මව පස්සේ ගන්න බැරියයි කියලා හිතෙනවා ඇති. දැන් ඒක සිද්ධ වෙන්නේ එයා කරපු කර්ම විසීම තමයි. නාගාවා අපනාමෙන්ති යක්ඛාවාපි හරන්තින. නාගයෝ තියෙන තැනින් වෙනස් කරනවා, යක්කුත් නිදහන් වෙනස් කරනවා. අප්‍රියාචාපි දායාදා උද්ධරන්ති අපස්සතු. අප්‍රියන්ට දායාද වෙනවා. ඊළඟට ඔහු අකමැති අය ඒව ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම ළඟදීන් දුක් ගැනවිල්ලක් අපිට අහන්න ලැබුණා. ඒ තමයි අවුරුදු ගාණක් මහන්සිලා ගෙයක් හොඳට හදාගෙන පොඩි ව්‍යාපාරයකුත් කරගෙන වයස්ක දෙනෙක් ඉන්නවා. දරුවෝ නැහැ. ඊට පස්සේ යාළගේ ඥාති ජෝඩුවක් ළඟදීන් බැඳපු අනේ ලොකු අම්මේ ඉන්න තැනක් නෑ, අපි ඔයාලා ගෙදර එක පැත්තක ඉන්න. එයාලා සතුටු නැතිනම් වයසක දෙන්න විතරනේ ගෙදර කියලා. ඊට පස්සේ ටික දවසක් යනකොට මෙයාලම දන්නේ නැතුව නීති විරෝධී විදිහට ගේ ඉඩමයි විකුණන්න සැලසුම් කරලා අර දෙන්න පාරට ඇදලා දාලා දැන් කඩපිලක ඉන්නවා වයසක දෙන්න. අවුරුදු ගාණක් හම්බ කරගත්ත ධනය මාසෙන් අනුන්සන්තක වුණා. දැක්කද නිදහනේ අනුන්සන්තක වෙච්ච හැටි? ඊට පස්සේ ඒකට ඒකන නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්නේ. ඒ දෙන්නට හිතෙන්නේ නැහැ. නීතියට යන්න ඕන හිතෙන්නේ නැහැ. ඒතර මෙයාව ඒ ධනෙ ආපහු ගන්න විදියට පොළඹවන්නේ නැත්තේ ඇයි හිතෙන්? ඒකට තමන්ට උරුමේ නැහැ. උරුමේ තමයි
තමන් සන්තක දේ අනුන්ට ලැබීම. ඊට පස්සේ මේ බලන්න පින පවෙන් තියෙන වෙනස. ඊට පස්සේ යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේතං විනස්සති. අපි මොනවා කිව්වත් පින් ගෙවුනොත් එහෙම ඔක්කොම ඉවරයි. පින් නැති වුණොත් ඔක්කොම ඉවරයි. යස්ස දානේන සීලේන සංයමේන දමේනච. බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරනවා පින් කරන්න කියලා දන් දීලා අත්හැරීම පුරුදු කරන්න. දෙන්න ධනයක් නැත්තම් කෑම කාලා ඉඳුළු භාජනේ හරි සතෙකුට ආහාරයක් වේවා කියලා දාලා සතෙකුට සිව්පාවේකට හරි බත් පිටක් දීලා මලක් හරි පුදලා ඒ ඔක්කොම දාන වස්තුව පුදලා පුදන දේවල් වලට පූජා කරන ඒවාට සාදු කියලා හිත මසුරු නැතුව අත්හරින දේ අත්හැරලම දාලා ආය ඇඟිලි ගගා හොයන්න නැතුව පිරිසිදු දානේ පුරුදු කරන්න කියනවා. පින් උපදින්න අන්න නිදානේ. ඔබ දන් හැන්දක් බෙදනවා කියන්නේ නිදානයක් තැම්පත් කරනවා. ධර්මශාලා හැදුවා කියන්නේ නිදානයක් තැම්පත් කළා. මොන නිදානේ දෙකට කියන්නේ? පුණ්‍ය නිදානේ. මලක් පහනක් පිදුවා කියන්නේ පුණ්‍ය නිදානේ. ඊට පස්සේ සීලේන සීලයක් ආරක්ෂා කළා කියන්නේ සීල් රකින්න පන්සිල් රකින්න පොහොයට අටසිල් රකින්න නිදානයක් ඒක තැම්පත් කරන්න. ඒ නිසා හොඳට පුරුදු වෙන්න ඕන. ඉස්සෙල්ලා හොඳට පන්සිල් රකින්න ඕන. මතක තියාගන්න මේ සංවරයෙන් හිත විපිලිසර නොවීම තමයි හදා ගන්න ඕන. සමහර අය පන්සිල් රකින්න ගමන් ඔන්න සමහර තරුණ ළමයි සමහර ගෙවල් වල බඹසර රකින්න ආස කරනවා. නමුත් එයාට ඒක කරගන්න බෑ. ඒතර දුකෙන් එනවා. ඒතර අර බඹසර රකින්න උත්සාහ කරපු කෙනාට වඩා පන්සිල් රකින්න කෙනා හොඳින් ඉන්නවා. ඒතර එයා ටික ටික පුරුදු කරන්න ඕන. පොයට අටසිල් අරන් හතර පොයට බඹසර රැකලා කාලෙට බඹසර පුරුදු කරන්න ඕන. ඔන්න විවාහපත් වුණ දෙන්නෙක් ඉන්නවා. ඔය එක්කෙනෙකුට බණ අහලා හිතෙනවා මම බඹසර පුරුදු කරන්න ඕන කියලා. ඊට පස්සේ පවුල් අවුල් හට ගන්නවා. ජීවිත කාලෙම මානසිකව විඳවනවා. ඇයි මිනිස්සු අතෑරලා කියලා නෝනා අතෑරලා කියලා දරුවෝ අතෑරලා කියලා. අවසානයේදී අර සීලයේ සතුට විඳ ගන්න බැරුව ලොකු විපිලිසර බව හිතේ රැඳෙනවා. ඒ නිසා රකින්න පංචශීලයේ හොඳට රකින්න ඕන. පොහොය අටසිල් රකින්න ඕන. අවස්ථාව ලැබෙන විදිහට නුවණින් යුක්ත උතුම් සිල් ගුණධම් පුරුදු කරන්න ඕන. මේ ඔක්කොම පුණ්‍ය නිදාන. දැන් ධර්මශාලාවක් හැදුවා නම් පොයට සිල් සමාදන් වෙලා දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ වගේ පුණ්‍ය නිදාන තැම්පත් කරන්න. ඊළඟට සංයමේන දමේනච සංයමයෙන් සංවර වෙලා ඉන්නවා කියන එක දමනේ වෙලා ඉන්නවා කියන එක ලොකු පිනක්. පින්වතුනි මට විටින් විට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා ප්‍රශ්න කතා කරන්න ඇවිල්ලා තියෙනවා මානසික ලෙඩ තියෙන අය. අපි කියන්නේ පිස්සු කියලා. ඒවලත් ඒ කතා කරනකොට තේරෙනවා සමහර වෙන්නේ ගොඩක් දේවල් එයාලා කියනවා හරි. එයාලගේ පිස්සුව තමයි හිතෙනව ඔක්කොම කියනවා. කරන්න හිතෙනව ඔක්කොම කරනවා. පාලනයක් නැහැ, සංයමයක් නැහැ, දමනයක් නැහැ. ඒකට සංයමයක් පාලනයක් නැති නිසා ඔහුට පිස්සු කියලා වෙන් කළා. ඒ වුණාට අපි දිහාත් බලන්නකෝ. අපි සංයමයේ දමනේ නැති වෙන අවස්ථා නැද්ද? එහෙනම් ඔක්කොම පිස්සුනේ ඔක්කොටම. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බේ පුතුජනා උම්මත්තකා. අපි කොච්චර දමනෙන් සංයමයෙන් හිටියත් සමහර අවස්ථාවලදී ওই දමනේ නැති වෙනවා. සංයමේ නැති වෙනවා. දමනයේ සංයමයේ පුරුදු කළොත් පිනක්. ඒ කියන්නේ හිතෙන පළියට කියන්නෙත් නැහැ, හිතෙන පළියට කරන්නෙත් නැහැ.
එයාට ඒ බ්‍රේක් එකක් දානවා. දමනය සංයමය. පින් ඒවා අපි දන්නේ නැතුව පින් රැස් වෙනවා. නිදි සුනිහිතෝ හෝති ඉත්‍යා පුරිසස්සවා. ඔන්න ඔහම නිදානයක් තැන්පත් කළොත් නම් හරියටම හරි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ. මේවා තේරුම් ගන්න අය ඉන්නවා. මම දවසක් කොහොම හරි මීට අවුරුදු ගානකට කලින් මේ මට මතකට පොළොන්නරුවේ ඉඳලා කන්තලේට යන්න. මම බස් එකේ යන්නම් කියලා ලැහැත්ති වෙනකොට මහත්තයෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ වඩම්මන්නම් කියලා. මම මේ පැත්තට යන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙයා දැන් පොළොන්නරුවේ ඉඳලා හබරන ගාවට ඇවිල්ලා දැන් කන්තලේට දැන් වාහනේ හරවන්නේ. මං කිව්වා මහත්තයා දැන් හබරන පැත්තටනේ ආවේ. අනේ මෙතනින් බස් තියෙනවා මාව දාන්න මම යන්නම් කන්තලේට. ස්වාමීන් වහන්සේ මම නිදානියක් තැන්පත් කරනවා. මට මේ නිදානේ මනාව තැන්පත් කරගන්න අවස්ථාව දෙන්න කිව්වා. අනේ කියලා මේ ඔළුව පාත් කළා බැගෑපත් වෙනවාට වැඩිය ධර්මානුකූලව නැද්ද ඒ උපාසකයාගේ වචනේ? මම නිහඬ වුණා. ඔබ යම් පිනක් කරනවාද ඒ තමයි ඔබගේ නිදානය. කවුරු හරි ඔබ පිනක් කර කර ඉන්න වෙලාවේ ඇවිල්ලා ඇහුවොත් මොකද කරන්නේ කියලා. නිදානයක් තැන්පත් කරනවා. ඊට පස්සේ චේතියම්හිච සංගේවා පුද්ගලේ අතිතිසුවා. චේතියම්හි කියන්නේ චේතිය. උද්දේශික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, ශාරීරික චෛත්‍ය. ශාරීරික චෛත්‍ය කියන්නේ ධාතු සෑයවල්. උද්දේශික චෛත්‍ය කියන්නේ ප්‍රතිමා. ඊළඟට පාරිභෝගික කියන්නේ බෝධින් වහන්සේලා. ඒ ස්තූප බෝධි ප්‍රතිමාවලට වඳින පුදන උපස්ථාන කරන එක පින් උපද්දවනවා පුණ්‍ය නිදානය. ඊට පස්සේ සංඝේවා සංඝයාට අපෝපස්ථාන කරන එක. ඊළඟ පුද්ගලේ අතිතීසුවා ආගන්තුක පුජ්‍යලිකාවොත් වතුර ටිකක් දෙන එක. ඔබට ලස්සන කතාවක් කියන්නේ එක්කෙනෙක් පින් කරගත හැටි. ඔන්න මග කියන මානවකෙක් ඒ කාලේ ඉඩම සුද්ධ කළා කැලේක. ගමේ හිටපු දාමරිකයෙක් ඇවිල්ලා අර මග මානවකයාගේ බෙල්ල මිදි කළා කිව්වා ඵලයන්න මෙතනින් මේ ටික මට ඕන. මෙයා කිව්වා කමන්නේ මං එහා පැත්තේ සුද්ධ කරගන්නම් කියලා ඒ ඉඩම එයාට දීලා එහා පැත්ත තරහා ගත්තේ නැහැ. ඒ ඉඩම සුද්ධ කරනකොට ඒ තව දාමරික මිනිහෙක් ඇවිල්ලා බෙල්ල මිදි කළා කිව්වා ඵලයන්න මෙතනින්. මේ විදියට ඉඩම් කෑලි 33ක් සුද්ධ කරද්දී දාමරික මිනිස්සු 33 දෙනෙක් ඇවිල්ලා ඉඩම් අයිති කරගත්තා. අවසානයේ යා වෙනම කෑල්ලක් සුද්ධ කරගත්තා ආයෙන්න ගෙනෙන්නේ නැහැ. ඒකේ යාන්තම් පැලක් අටව ගත්තා. හැබැයි අර මිනිස්සු අපි මොනවා කළත් ওই මිනිස්සයා තරහ ගත්තේ නෑනේ කියලා ආදරේ සෙනෙහස ඇති වුණා. අරයාගේ මෛත්‍රී බලයට. එදා ඉඳලා මේ මිනිස්සු එයාගෙන් තමයි යමක් අහන්නේ කියන්නේ. ඒ 33 දෙනාටම මෛත්‍රියෙන් එන්ටයි පන්සිල් රකින්නයි අර මග මානවකයෙක් කියලා දුන්නා. ගමේ ප්‍රධානියායකට විරුද්ධ වුණා මෙයාලා කල්ලි ගහිලා කියලා. රජුරවන්න බොරු කියලා. දඬුවම් දෙන්න ඇතාලවා පාගවන්ට යොමු කළා. ඉස්සෙල්ලාම ඊතලෙන් විද්දා ඊතලේ වදින්නේ නැහැ. මෙයාලගේ මෛත්‍රියට තරහ නැහැ කාත් එකව. ඇතාලවා පාගවන්න එනකොට ඇතා කෑ ගහගෙන දුවනවා ළඟට කිට්ටු වෙන්නේ නැහැ. රජුරු අවසානයේ මේ අය නිර්දෝෂී කියලා තීරුම් අරන් මේ මිනිසුන්ට ඒ ගම ලියලා දුන්නා. ගම් ප්‍රධානියා කළා මග මානවකයා. ඔහු ඉස්සෙල්ලාම කළේ ශාලාවක් හැදුවා මිනිස්සුන්ට විවේකයෙන් ඉන්න ප්‍රජා ශාලාවක්. ප්‍රජා ශාලාවකද පින වැඩි ධර්මශාලාවකද? ධර්මශාලාවක්. මේ ඔයාලා කළා තියෙන ධර්මශාලාවක්. බුදුවරු නැති කාලයක මග මානවකයා කළේ ප්‍රජා ශාලාවක්. ඒ ශාලාවේ කැණි මණ්ඩල හැදුවා වඩු බාසුන්න කෙනෙක්. ඒ කැණි මණ්ඩල හදපු ශාලාව හදපු වඩු බාසුන්නේ මිනිස්සුන්ට යහපත පිණිස ශාලාවක් හදපු වඩු බාසුන්නේ කියන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා.
හැමදේම මවන කෙනා බවට පත් වුණා. මග මානවකයා දෙවියන් අතර සක්ද විඳුණා. 33ක් අනිත් පිරිසත් පින් කරගෙන ඉපදුණා. ඒ ඇත්තන් කියන්නේ මොකද්ද? 33 කෝටියක් දෙවිවරු පිරිවර සහිතව. අදටත් දෙව්ලොව. ඊට පස්සේ ඔන්න ඔය ශාලාවේ අර ඇතක් දුන්නා රජුරෝ. ඔය ශාලාවේ දැන් ගමේ ගෙවල් ගත්තොත් එහෙම ඇතා ළඟට එනවා. අර මිනිස්සු ඒතර නැගිටිනවනේ. ඒතර හොඬ වැලින් අර ඇතා අර මිනිසයාගේ අත අල්ලගෙන අර බංකෝ අයිති කෙනාගේ ගෙදරට අරන් යනවා. ඒ ගෙදරින් තමයි යාට තේ දෙන්නේ, දාට කෑම දෙන්නේ. පැහැදිලිද? ආගන්තුක එන මිනිස්සුන්ට ආගන්තුක සත්කාරවලට යොමු කළාද? අර හස්ති රාජයා දෙව්ලොව උපන්නා. ඔහුගේ නම මොකද්ද? අයිරාවන හස්ති රාජයා. අයිරාවන දිව්‍ය පුත්‍රයා. යා මහා බල සම්පන්න දෙවියෙක් සක්දිවිඳුට ගමනක් යන්න ඕන කෙනෙකුට යා නිකම්ම ඇතෙක් වෙනවා. දෙව්ලොව තිරිසන් සත්තු නැහැ. ඒ දෙවිවරුමයි රූපේ මාරු කරගන්න. පින්වල හැටි තිරිසන් සතත් එතනම ගියානේ. අර මහා පිනකට මොල් කරපු මගමානවකයා ඉපදුනා නම් යම් දෙව්ලොවක අර වත් කරපු තිරිසන් සතත් එතන ගියා. ගෙදරකට මිනිස්සෙකුට මිනිස්සෙක් ආවම පෑන් ටිකක් හරි දෙන්න. කෑම වෙලාවක් ආවා නම් කෑම ටිකක් දෙන්න. දෙන අදහසින් අහන්න. අපි පෑන් වතුර ටිකක් ඔයා මේ පෑන් ටිකක් බොමු. වතුර ටිකක් බොමු. ආගන්තුක සුහඳව කතා කරන්න. පැහැදිලිද? ආගන්තුක සත්කාර කියන්නේ පිනක්. ඊට පස්සේ මාතරී පිතරී වාපි අතෝ ජෙට්ඨම්මි බහතරී අම්මා කෙරෙහි පිළිපදින විදිහ, තාත්තා කෙරෙහි පිළිපදින විදිය යහපත් විදිහට නම් ඒව පිං. අම්මා තාත්තා ගණන් ගන්න නැත්තම් ඒව පව්. පස්සේ කාලේ මුණ ගැහුණ අය නම් ලොකු, අම්මයි තාත්තයි ගණන් ගන්න නැත්තම් ඒව පව්. මුල මතක තියෙනවා නම් ඒව පිං. අතෝ ජෙට්ඨම්මි බහතරී පවුලේ වැඩිමහල් අයට, සහෝදරයාට සහෝදරියට මෙයා ගරු කරනවා නම් ඒව පිං. අද ඔය විවහාරේ පවා නැති වෙලා තියෙන. පවුලේ අම්මයි තාත්තට සමහර කෙනෙක් ගරු කරන්න පුළුවන්. අයියයි අක්කට ගරු කරන්නේ නැහැ. සමහරවිට අතපය දික් කරගෙන වැඩිමල් අය පොඩි එකාගේ යට තින්නේ. තමන්ගේ වැඩිමල් සහෝදර සහෝදරියෝ තමන්ගේ යටතට ගන්න හොඳ නැහැ. ඊට පස්සේ ඒසෝ නිදි සුනිහිතෝ ඔය තමයි පුණ්‍ය නිදාන කිව්වා. අජේයෝ අනුගාමිකෝ කාටවත් ගන්න බැරි තමන් පිටිපස්සේ මෙන අත්හැරෙන්නේ නැති දේවල්. පහය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති. මේ ලෝකේ අත්හැරලා යනකොට තමන් එක්කම එනවා. මේ ලෝකේ අපිට ඇහැට පේන්න තියෙන දේවල්, කනට ඇහෙන්න තියෙන දේවල්, අතින් අල්ලන දේවල් ඔක්කොම මරණයේදී දාලා යන්න සිද්ධ වෙනවා. සබ්බම් පහය ගමනියං සියල්ල අත්හරින්න වෙනවා. ඔය බණපදේ මතුර ඉන්න සබ්බම් පහය ගමනියං සියල්ල අත්හැර යන්න වෙනවා කියලා. ඇඟ හිර වීගෙන උසුම හිර වීගෙන අවසාන හුස්ම පොද හෙලනකොට ඥාතින් ඔක්කොම මතක් වෙනකොට, අමුදරුව මතක් වෙනකොට, ධනය මතක් වෙනකොට ඒ සියල්ල සුණු විසුණු කරන්න බණපදයකින් සබ්බම් පහය ගමනියං සියල්ල අතහැර යන්න සිද්ධ වෙන බව මගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. බුදුබණ හිත හිතා මැරෙන්න. සත්‍යයෙන්ම හුස්ම හෙලනවා. සියල්ල අත්හැරලා යන්න වෙනවා. ඔහු එක්කම ඔහුගේ පින එනවා. බලමු මොකද්ද වෙන්නේ ඊට පස්සේ කියලා. අසාධාරණ මඤ්ඤේසං අචෝරහරණෝ නිදි. එයාගේ ධනය
එයාගේ පිනට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඊළඟට අචෝර හරනෝ සොරුට ගන්න බෑ. කෛරාත ධීරෝ පුඤ්ඤානි සෝ නිදී අනුගාමිකෝ. ඒ නිසා අනුන්ට ගන්න බැරි, අනුන් සන්තක වෙන්නේ නැති, හොරුන්ට ගන්න බැරි පුණ්‍ය නිධානය තමන් සමග එන රැස් කරගන්න. ඒස දේව මනුස්සානං සබ්බ කාම දදෝ නිදි. දෙවියන් අතර ඉපදුනත් මිනිසුන් අතර ඉපදුනත් තමන් කැමති දේවල් තමන්ට දෙන්නේ පුණ්‍ය නිධානයෙන්. ඒක තමයි චින්තාමණි. සිතූ දේ දෙනවා. මේ ලෝකේ හැම කෙනාටම තියෙන චින්තාමණි මොකද්ද? එයාගේ පින. යං යදේවාහි පත්තෙන්ති සබ්බ මේතේන ලබ්බති. එයා මොකක් හරි පතනවා නම් පින විසින් තමයි ඒක ලබා දෙන්නේ. හැම දෙයක්ම දෙනවා. සබ්බ මේතේන ලබ්බති. සුවන්නතා එයාගේ හැමේ පාට ලස්සන කරවන්නේ පිනෙන්. දැන් මට හිතුණා මේ එක එක්කෙනාගේ ශරීරවල වල එක එක්කෙනාගේ එක එක ශරීර ගන්ධයන් තියෙනවා. සමහරට වැසිකිළියට ගිහිල්ලා එනකොට, එහෙම නැත්නම් බස් එකේ යනකොට එක එක්කෙනා ගාව එක එක ගඳවල්. ඔක්කොරම තියෙන දෙතිස් කුණප කොට්ටාසය උනා. ඔක්කොම එකම වතුරෙන් නනාන්නේ. එකම සබන් නම් ගන්න. එක එක්කෙනාගේ ශරීරවල මොකද එක එක ගඳ කර්මයේ විසින් දුන්නා. ඔබගේ ශරීරයෙන් මේකයි ගඳ. ඒකයි බුද්ධ කාලේ සෑම සංසාරේ ගත කරන ජීවිතවල හැම සුභාසිත වචනයක් හොඳ වචනයකදීම සාදු සාදු කියලා සාදුකාරයම දීපු පිණින් අපේ බුද්ධ ශාසනය ඉපදුනා. කෙනෙක් පැවිදි වුණා. ඒ ස්වාමීන් වහන්සේ කතා කරනකොට නිල් මහනෙල් මල් සුවඳ ධර්මශාලාවෙන් පැතිරිලා යනවා. මගේ බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට යොදුන් ගණන් සපු මල් සුවඳම පැතිරිලා යනවා. ලා සමන් පිච්ච මල් දෑ සමන් සුවඳ. ඒ සුවඳ කොයි වගේ එකක්ද කියලා කියන්න බැරි තරම් මිනිස්සයා සුවපත් කරන සුවඳක් පැතිරිලා යනවා. ශරීර වර්ණය දැන් අපේ හැමේ ලප තියෙනවා නම්, තල කැලල් තියෙනවා නම්, ලප කැලල් තියෙනවා නම් මේ ඔක්කොම අපිම කරපු ඒවා තමයි. මේ අපේ පාට මේ ඔක්කොම අපිම කරපු ඒවා. එයාගේ හැම රන්වන් කරන්න පුළුවන් කව පිනට. සුවන්නතා සුස්සරතා කටහඬ සමහර අයට හොඳට වචන උච්චාරණය කරන්න පුළුවන්. ප්‍රියමනාපයි, ආකර්ෂණීයයි. ඔහුගේ වචන සමහර අය කොච්චර කිව්වක් ගණන් ගන්න නැහැ. කියන එක හරියට කියා ගන්න බෑ. පටලැවෙනවා, තඩමනවා. තමන්ගේ වචනෙට දෝෂය ආවේ තමන්ම කරපු දේ. පුණ්‍ය නිදානේ තැම්පත් කළාට පස්සේ ස්වරය මනාව නික්මෙනවා. ඒ හඬ අනිත් අයගේ කන් සිසාරා හදවත ස්පර්ශ කරනවා. ඒ හඬ පිනකින් දෙන්නේ. සුසන්ඨාන කියන්නේ අංගපසංග මනාව පිහිටවනවා. දැන් අපි කියමු අපේ නහය පොඩ්ඩක් ඇදයිනම්, කන ඇදයිනම්, කොතනක හරි ශරීරේ අංගෝපාංගයන්ගේ දෝෂ අඩුපාඩු තියෙනවා නම් ඒ තමන්ම කරපු දෙයක්. මනාව ශරීරාංග පිහිටවනවා පිනේ විපාකේ. ඊට පස්සේ තියෙනවා සුරූපතා, ලස්සන කෙනෙක් වෙන්නේ පිනේ. ආදිපච්චේ පරිවාරං, අධිපතිකම, පිරිවර සම්පත්, සබ්බ මේතේන ලබ්බති. පිනෙන් හැම දෙයක්ම දෙනවා යාට. පදේශ රාජ්‍යං ඉස්සරියං චක්කවර්ති සුකම්පියං. ප්‍රදේශ රාජ්‍ය, චක්කවර්ති රාජ්‍ය, දේව රාජ්‍යම්පි දිබ්බේසු, දෙව්ලොව දෙව් රජ බව, සබ්බ මේතේන ලබ්බති. ඒ හැම දෙයක්ම දෙන්නේ පිනෙන්. අපි දතකට කෑවට එක එක තැන්වලට යන්න ඔහුට පිනක් නැත්තම් ඒක නිකන් උත්සාහයක් විතරයි. මානසිකාච සම්පatti දේව ලෝකේච යාරති. මිනිස්යන් අතර යම් සම්පතක් තියෙනවා නම්, දෙව්ලෝයේ යම් සැපයක් තියෙනවා නම් ඒක පිනෙන් දෙන්නේ. යාච නිබ්බාන සම්පatti සබ්බ මේතේන ලබ්බති. නිවන් සැපත් දෙන්නේ මොකෙන්ද? පිනෙන්මයි.
අද කාලේ කියන්නේ නැද්ද පින් ඕනේ නැහැ. පින් වලින් සංසාරේ දිග්ගැස්සෙනවා. පින් කළා කොහොමද නිවන් දකින්නේ? මේ බුද්ධ වචනේ යාච නිබ්බාන සම්පatti සබ්බ මේතේන ලබ්බති. ඔය නිර්වාණය පිණිස තමයි පාරමී ධර්ම 10ක් පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා ඒ පාරමී සමතිස් පාරමී පුරපුරා පින් රැස් කළා. මට ළඟදී ලොකු ස්වාමීන් වහන්සේ දාන පාරමිතාව ගැන අපිට කියලා දුන්නා. කිව්වා බලන්න ආයස්මතුන් මේ දාහනේ කොච්චර දුන්නාද කියනවනම් දන් දීලා තමන් කලන්තේ හැදිලා වැටෙනකල් දන් දුන්නා විස්සන්තර ජාතකේ. ඇස් වලින් කඳුළු වනිනකල් දන් දුන්නා. ඒ විතරක් නෙවෙයි විස්සන්තර ජාතකේ කියවන්න අවසානයේ 60000ක් ඇමතිවරු කලන්තේ දාලා වැටෙනවා මේ සිද්ධිය දැකලා. බලාගෙන ඉන්න අය කලන්තේ හැදෙනකල් දන් දුන්නා. දාන පාරමිතාව. ඉච්ඡර පින් කරලා තමයි දසමරුම් පරදා තුන් ලෝකෙටම අමා මහ නිවන් දෙන තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. නිවන් සැපය දෙන්නේ පිනෙන්. මිත්ත සම්පද මාගම්ම කල්යාණ මිත්‍රයෙක් ඔහුට මුණ ගැස්වන්නේ පිනෙන්. දැන් අපි කියනවා අහවලා මිත්‍යා දෘෂ්ටිකයි යාළගේ පිටිපස්සේ මෙයාලා යනවා කියලා. ඉතින් ඇයි මිත්‍යා දෘෂ්ටික දෙයක් පිටිපස්සේ යන්නේ? එයා කරපු කර්මය. එයාට හොඳ පුණ්‍ය සංස්කාරයක් තිබ්බනම් පෞකාර අසත්පුරුෂය මුණ ගැහෙන්නේ නැහැ. හොඳ යාළුවෙක් මුණ ගැහෙනවා. හොඳ යාළුවෙක් කැමති නම් හොඳ කල්යාණ මිත්‍රයෙක් කැමති නම් පින් කරන්න. යෝනිසෝච පයුඤ්ජතෝ යෝනිසෝ මනසිකාර්ය පිහිටන්නේ පිනේ විපාකයක් විදියට. දැන් අපි මේ අහනවා මේ ඉවරයි. බණ කිව්වා ඉවරයි. ඔයාලා බණ ඇහුවා නැගිට්ටා ඉවරයි. ආයෙ ගිහිල්ලා පරණ ලෝකේ. ඇයි මේක ඇතුළට යන්නේ නැත්තේ? ඇයි මේ ලේ ධාතුවත් එක්ක එකතු වෙලා මේක ඇතුලේ කැළැත්තෙන්නේ නැත්තේ? ඇයි මේ ආහන බණ හිතට කාවදින්නේ නැත්තේ? ඒ යෝනිසෝ මානසිකාරය නැත්තේ ඇයි? අපිම කරගත්ත දේවල්. යෝනිසෝ මානසිකාරය පිනක විපාකයක් කියන. විද්‍යා විමුක්ති වසී භාවෝ සබ්බ මේතේන ලබ්බති. විද්‍යා විමුක්ති වශී කරගන්න ලැබෙන්නේ පිනේ විපාකය. බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඔහුට ප්‍රතිඵල ලැබෙන දේ පිටිපස්සේ සසරේ ඔහු කරගත් පින තියෙනවා. පටිසම්භිදා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන චතු පටිසම්භිදා ලැබෙන්නේ පිනේ විපාකයකින්. විමෝක්ඛා විමෝක්ෂ ලැබෙන්නේ යාච ශාවක පාරමී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ශ්‍රාවකෙක් කරවන්නේ පිනක විපාකය. පච්චේක බෝධි පසේ බුදු කෙනෙක් පහල කරවන්නේ පිනේ විපාකය. පසේ බුදු කෙනෙක් පහල වෙන්නේ පින මෝරලා තවත් බුදු කෙනෙක් පහල වෙනකල් ඉන්න කැමති නෑ අර පින. එච්චර පින මෝරලා. ඒ නිසා තවත් බුදු කෙනෙක් පහල වෙන්න කලින් ධර්මය අවබෝධ කරනවා. පසේ බුදු එක් පිනෙන් කරන්න. බුද්ධ භූමි සම්මා සම්බුදු කෙනෙක් වෙන්නේ කොමක විපාකයක් විදිහටද? පිනේ. සබ්බ මේතේන ලබ්බති. සම්මා සම්බුදු බවත් ලැබෙනවා නම් අනිත් දේවල් ගැන කවර කතාවද? ඒවං මහිත්‍තිකා ඒසා යදිදම් පුඤ්ඤ සම්පදා. මෙච්චර මහා අර්ථයක් පිනෙන් උපද්දවනවා. තස්මා ධීරාම් පසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතා. ඒ නිසා නොවැනැත්තෝ පින් කරන එකට හරියට ප්‍රශංසා කරනවා කියනවා. එහෙනම් අද කාලේ පින්නට ගරහනවා නම් නුවණ නැහැ. පින ගැන දන්නේ නැහැ. බුද්ධ වචනෙට ගරහනවා. පුළුවන් තරම් පින් කරන්න. යහපත් දේවල්ම කරන්න. පව් නම් කරන්න එපා. පව් කළොත් මේ කියපු හැම දෙයක්ම නැසෙනවා. යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතේ විනස්සති. පින් නැති වුණොත් ඔක්කොම නැති වෙලා යනවා. ඇයි හිඟමන් යදින්ට කඩමාල්ලක් කරන් මහපාරට ඔහුව දැම්මේ කවුද? ඔහුගේ පින් නැති බවයි. පැහැදිලිද? සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අනේ අපිට මේ බණ කලින් ඇහුණා නම් මහාන වෙන්න හරි තිබ්බා කියලා.
ඒ වයසට ඔබට ඒක ලැබුණ නැත්තේ ඒ වයසට ඒ ධර්මයේ ලැබෙන පින ඔබ කරලා නැති නිසා. Taman නොකරපු දේ ගැන ඇයි තැවෙන්නේ? ඒ නිසා දැන් ලැබිච්ච ධර්මයෙන් පිහිට පිළිසරණ හදාගන්න. වරදින් අත්මිදුනා කියන සතුට තියාගන්න. කෝටියක් පව් මතක් වෙද්දී හිත විපිලිසර කරගන්න එපා. පරණ පව් මතක් වෙද්දී හිත පිච්චිලා දුකට එනවා නම් අන්න විපිලිසර වුණා. මැරෙන වෙලාවේ මතක් වුණොත් ওই ප්‍රශ්නේ එනවා දැන්. දැන් පුරුදු කරන්න තමන් කරපු පව්කමක් නරක දෙයක් මතක් වෙනකොට හිත දුකටපත් වෙන එක නැති කරගන්න. මං දැන් එයින් නිදහස් වුණා. මං දැන් වෙනස් කෙනෙක්. මම මගේ ජීවිතේ වෙනත් පැත්තකට ගත්තා. මං දැන් පින් කරන කෙනෙක්. මම මේ පින් කුසල් කරලා තියෙනවා කියලා හිතට ගන්න. පින් පොතක් ලියාගෙන පින් සිහි කර කර හිතට හුරු කරන්න පින් සිහි කරන එක. අද කාලේ හිත පිරිසුදු කරන්න තියෙන උපක්‍රමය. අමාරුවෙන් කරන්න. බුදුවරු පහළ වෙච්ච කාලේ පින්වන්තයෝ ඉපදිච්ච කාලේ වැස්ස කාලයක කනින ලිඳක් වගේ පහසුවෙන් කරන්න පුළුවන්. ගුණධර්ම පුරුදු කරන එක. දැන් ගුණධර්ම මිනිසුන්ගේ හිත් වලින් නැති වෙලා ඉරිසියාවේ ක්‍රෝධ වෛර ආදී දේවල් වලින් වියලිච්ච කටෝර කර්කස පොලොක් වගේ දැන් තියෙන්නේ. දැන් ලින් හරන එක ලේසිද අමාරුද? අමාරුයි. හැබැයි මේ පායන කාලේ ලිඳක් කැනලා උල්පතක් හම්බුනොත් හම්බුනාම තමයි. පායන කාලේටත් වතුර තියෙනවා, වැස්ස කාලේටත් තියෙනවා. ඒ නිසා මේ ඔබ කොහොම මේ තියෙන්නේ හැම තැනම මේ මලක් ගානේ, මේ කර්ටන් එකක් ගානේ, මේ පොළොව, මේ ධර්මශාලාව, මේ ගස් කොළන්, මේ මම්මාව හැම තැනකම තියෙන කවුරු හරි නිදානියක් තෙම්පත් කරලා. කවුරු හරි නිදානියක් තෙම්පත් කරලා. ඒ නිසා මේ පින්වතුන් පුණ්‍ය නිදානේම තෙම්පත් කරගනිත්වා. භයංකාර සංසාරයෙන් නිදහස් වෙන චේතනාවම හිතේ පවත්වත්වා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය තුලින් ජීවිතයේ ගුණධර්ම දියුණු කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. ඒ සඳහා මොහොතක් පාසා පින කුසලයේම වැඩේවා. සසර දුකෙන් නිදහස් වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා. සාදු.